හොඳමයි පුතේ. මම මේ පුතාලා ඔයාලා එක කරන මේ 3 වෙනි පන්තිය, මේ 3 වෙනි ක්ලාස් එක. හරිද? මේ විදිහට දිගටම අපේ ක්ලාස් එක පැවැත්වෙනවා. එතකොට පළවෙනි පාඩම, දෙවෙනි පාඩම පුතාලා ළඟ නැත්තම් මගේ වීඩියෝස් ටික YouTube එකේ තියෙනවා. YouTube බලන්න. සමහර විට තවමත් අප්ලෝඩ් වෙලා නැහැ. මම අද කොහොමත් හෙට වෙනකොට පුතේ සියලු වීඩියෝස් ටික වැටෙනවා. එතකොට ඒක වීඩියෝ මාලාවක් විදිහට පුතාලගේ පන්තිය රෙකෝඩ් කරලා මම YouTube එකට දානවා. ඒකේ පළවෙනි වීඩියෝව සහ දෙවෙනි වීඩියෝව මම හදලා තියෙන්නේ හෙට විදිහට ඒක අප්ලෝඩ් වෙයි. සහ මේ විදිහට මේක තුන්වෙනි වීඩියෝ එක මේකත් ওই විදිහට අප්ලෝඩ් වෙනවා. ඉස්සරලා මම වීඩියෝ මාලාවක් කරා 1 සිට 13 දක්වා වීඩියෝස් කරා. ඉතින් මගේ ඒ වීඩියෝ මාලාවේ ඒ සීරීස් එක එහෙම නවතිනවා. අද මේ දවස් 3කට ඉස්සරලා ඒ කියන්නේ පළවෙනි වීඩියෝ, දෙවෙනි වීඩියෝ, තුන්වෙනි වීඩියෝ කියලා මෙතනදීලා නැවතත් වීඩියෝ සීරීස් එකක් යනවා. අන්න ඒ සීරීස් එක පුතාලා බලන්න හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙනවා පුතාලාට. එතකොට පැටවුනේ මම මොනවද ඔයගොල්ලන්ට මේ දවස්වල මේ උගන්වන්නේ මේ අපේ ඉංග්‍රීසි ක්ලාස් එකේ. මම පුතාලාට උගන්වන්න පටන් ගත්තේ ග්‍රැමර් ලෙසන් තමයි මේ පාඩමේ උගන්වන්නේ. මගේ පන්තියේදී උගන්වන්නේ මතක තියාගන්න. මම ඔයගොල්ලන්ට උගන්වන්නේ ග්‍රැමර් ව්‍යාකරණ ලෙසන්ස්. එතකොට ව්‍යාකරණ ලෙසන්ස් තමයි උගන්වන්නේ. එතකොට තවත් ව්‍යාකරණ විතරක් ඉගෙනගෙන මදි පුතාලගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න, ඉස්කෝලේ විභාගවල වැඩිපුර ලකුණු ගන්න. ඒ සඳහා පුතාලට මගේ වෙනත් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක, ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ වර්ක් බුක් එක, ඩික්ටේෂන් පාඩම් කරලා ඒ ඩික්ටේෂන් වචන මගින් තමන්ගේ වොකැබියුලරි එක වැඩි කරගන්න හදාගන්න. ඒ වගේම විභාග වලට උත්තර දෙන්න ලියන්න පුරුදු වෙන්න, ඔයාගලන්ට පාස් පේපර්ස් වලට උත්තර ලියන්න සහ විශේෂයෙන්ම ස්පෝකන් ඉංග්‍රීසි කතා කරන්න එකත් කරන්න ඕනේ. මගේ පුතාලා දන්නවා මගේ තවත් පන්ති මාලාවක් තියෙනවා. ඒ පන්ති වල පුතේ ස්පෝකන් ඉංග්‍රීසි අනිවාර්යෙන් කරනවා. මගේ ඉන්න පුතාලව මම වෙන වෙනම ක්ලාසස් වලට වෙන වෙනම කණ්ඩායම් වලට බෙදනවා. හරිද? කණ්ඩායම් වලට බෙදනවා කියලා කියන්නේ කණ්ඩායමකට ළමයි 4 දෙනා ගානේ දාන්නේ. හිතන්න ළමයි 100ක් ඉන්නවා කියලා මගේ පන්තියේ. ඒ ළමයි 100 ඉන්න පන්තිය කණ්ඩායම් 25කට බෙදලා කණ්ඩායමට 4 දෙනා දාලා 4 දෙනා බැගින් දාලා ඉංග්‍රීසි කතා කරනවා. ඉස්සල්ලා මම උගන්වනවා මෙන්න මේවා කතා කරන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පැය භාගයක ට්‍රේනින් කරන්න වෙලාවක් දෙනවා. ඉතින් ඒ විදිහට කරාම මේ අවුරුද්ද පුරාම පුතේ මේ දේවල් ටික කරනවා. ඒ කියන්නේ 2022 පටන් අරගෙන මේ මුළු අවුරුද්ද පුරාම ඒ විදිහට ඔයගොල්ලෝ දිගටම කරගෙන ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න සුවයකටම පුළුවන් වෙනවා. එතකොට පුතේ මම මුල ඉඳලා ක්ලාසස් කරනවා කියලා කිව්වා. ලබන සතියේ ඒ කියන්නේ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳලා පුතාලගේ ග්‍රේඩ් එකක් අප් කරලා මම ක්ලාස් එක කරනවා. ඒ කියන්නේ දැනට ග්‍රේඩ් 8 ඉන්න පුතාලා දූලට ග්‍රේඩ් 9 එකට යවන්නේ දෙසැම්බර් මාසේ. ග්‍රේඩ් 9 එකේ ඉන්නේ දුවලා පුතාලව ග්‍රේඩ් 10 එකට යවන්නේ දෙසැම්බර් මාසේ මේ එන දෙසැම්බර් මාසේ. දෙසැම්බර් පළවෙනි සතියේ. ඒකට ඔයාලා දන්නවා ග්‍රේඩ් 8 එකේ ඉන්න පුතාලා දූලා බ්‍රහස්පතින්දා අපේක්ෂාවේ සම්බන්ධියට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර බ්‍රහස්පතින්දා තමයි ග්‍රේඩ් 9 එකේට තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රේඩ් 8 එකේ ඉන්න පුතාලව ග්‍රේඩ් 9 කරනවා. ඒතර ග්‍රේඩ් 9 එක අපේ දැනට තියෙන්නේ අඟහරුවාදා 8යි කාලෙට. ඒකම ග්‍රේඩ් 10 කරනවා ලබන අඟහරුවාදා 8යි කාලේ ඉඳලා. හරිද? එතකොට එහෙම පන්තියට සහභාගී වෙන්න අලුතෙන් සම්බන්ධ වෙනවා නම් පුතේ මේ දෙසැම්බර් පළවෙනි සතියේ ඉඳලා පන්තියට සහභාගී වෙන්න. එතකොට පුතාලට මුල ඉඳලා ලස්සනට ඉංග්‍රීසි ටික අපිට හදා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එවනම් කතාවෙන් අනතුරුව බලමු පුතේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. මගේ පුතාලට මම උගන්වන්නේ be verb එක කියන verb එක. පුතේ be verb එකේ මම කිව්වා තියෙනවා කොටස් තුනක්. ඒ be verb එකේ තියෙන කොටස් තුන තමයි පුතේ වර්තමාන කාල be verb, අතීත කාල be verb සහ අනාගත කාල be verb කියලා. එතකොට පැටවුනේ වර්තමාන කාල be verb එකට අපි ගන්නවා am is are කියන තුන. ඊට පස්සේ අතීත කාල be verb එකට අපි ගන්නවා was were කියන දෙක පුතේ අපි පුතාලා දන්නවා. මම ගිය සතියේ කරා. අනාගත කාල be verb එකට will be එහෙම නැත්නම් shall be ගන්නවා. will be එහෙනම් shall be ගන්නවා. හරිද? මම ওই දරුවෝ එක්ක මේ වර්තමාන කාල be verb ඒ කියන්නේ පුතේ am is are cover කරලා ඉවරයි. අතීත කාල be verb was were cover කරලා ඉවරයි. සහ අනාගත කාල be verb
will be shall be කියන එක පුතේ අද දවසේ අවසන් කරනවා. මගේ පුතාලා ටික ඒවා ටික පිළිවෙලකට ඉගෙන ගන්න. මෙන්න මේ විදියට grammar lessons ටික තියෙනවා. ඒ හැම grammar lesson එකක්ම පිළිවෙලට පුතාලා ඉගෙන ගත්තට පස්සේ ආයෙ වෙනත් කොහෙවත් class එකකට යන්නවත් ආයේ මේ grammar කොහෙන්වත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ලස්සන්ට හැම දෙයක්ම ඔය චූටි ඔලු ගෙඩි වලට මම ඔයගොල්ලන්ගේ බස්සන්න. හරි. එහෙනම් අපි යන් පාඩමට. පැටවුනේ මේ බලන්න. හරිද? මේ බලන්න. future be verb කියලා තියෙන්නේ. මේ පුතේ future be verb කියන එකට future be verb කියන එකට අපි ගන්නවා උපකාරක ක්‍රියාපද දෙකක්. ඒ උපකාරක ක්‍රියාපද දෙක තමයි පුතේ will be සහ shall be. හොඳට අහගන්න මගේ පුතාලා. For the future be verb we take two auxiliary helping verbs, they are will be and shall be. හරිද? එතකොට will be shall be දාලා වාක්‍යයක් හදන්නේ කොහොමද? ඒ විදිහට වාක්‍යයක් හදන පද පිළිවෙල පුතේ පද රටාව වාක්‍ය රටාව මෙන්න මෙතන තියෙනවා. මේ මම රෙඩ් කලර් එකෙන් දාලා තියෙන්නේ. මුලින්ම අපිට ගන්න ඕනේ සබ්ජෙක්ට් එක. මුලින්ම අපි ගන්නෙ සබ්ජෙක්ට් එක. මෙන්න මේ සබ්ජෙක්ට් එකට ගැලපෙන විදිහට මෙන්න මේ සබ්ජෙක්ට් එකට ගැලපෙන විදිහට අපි යූස් කරන්න ඕනේ shall be හෝ will be. හරිද? ඉතින් ඊට පස්සේ තමයි ඊටු ටික අපි භාවිතා කරන්නේ දාන්න. එහෙනම් මුලට සබ්ජෙක්ට් එක ඊට පස්සේ will be හෝ shall be ඊට පස්සේ ඊටු ටික. පුතේ මේ සබ්ජෙක්ට් එකට එහෙම නැත්නම් මුලට ගන්න වචනෙට පුතේ I එහෙම නැත්නම් we ආවොත් අපි ගන්නේ මෙන්න මේ වචනේ shall be කියන එක. I හෝ we ආවොත් අපි ගන්නේ shall be කියන කොටස. ඊට එහෙම නැතුව වෙනත් උක්ත පදයක් ආවොත් I we නැතුව වෙනත් ඕනෑම එකක් මුලට ආවොත් මයි පුතාලා හොඳට ඔලුවට ගන්න අපි ගන්න පුතේ will be. තේරුණා නේද? මුලට I හෝ we ආවොත් ගන්නවා shall be. මුලට වෙනත් උක්ත පදයක් ආවොත් අපි ගන්නේ will be. ඒ කියන්නේ මේ මුලට I ආවොත් shall be. we ආවත් shall be. හැබැයි you ආවොත් අන්න will be. they කියන ඔවුන් කියලා කියන්න they ආවොත් අන්න එතනත් will be. ඊට පස්සේ අපිට ආවොත් my mother කියලා කියන්න, මගේ අම්මා කියලා කියන්න අන්න ඒත් will be. මගේ යහළුවෝ කියලා කියන්න ආවොත් ඒත් will be. අන්න එහෙම I හෝ we මුලට ආවොත් විතරයි පුතේ shall be ගන්න. වෙනත් ඕනෑම උක්ත පදයක් මුලට ආවොත් පුතේ අපි will be ගන්නවා. අන්න ඒකයි අපි will be සහ shall be කියන දෙක ගන්නා වෙනස. හරිද? නමුත් දැන් මේ මම මෙතන මේ දෙකටම මේ කොටුව වෙනම දාලා මේ කොටුව වෙනම දාලා මෙතන තවත් කොටුවක will be දාලා තියෙන්නේ පුතේ. වර්තමානයේ ප්‍රවණතාවයක් තියෙනවා පුතේ. IV කියන උක්ත පද සමගත් will be ගත්තට කමක් නැහැ කියලා. IV කියන උක්ත පද සමගත් shall be නෙමෙයි will be ගත්තට කමන්නේ නැහැ කියලා පුංචි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මගේ පුතාලට ඕනනම් shall be කියන එක පැත්තකට දාලා මේ විදිහට සාමාන්‍ය වාක්‍ය හදනකොට will be එක්ක විතරක් මේ වාක්‍ය රටාව ගොඩනගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මගේ පුතාලා දන්නවා දැන් will be shall be දාන්නේ කොහොමද කියලා. මෙතන වැඩිපුර වාක්‍ය නැහැ පැටවුනේ. මෙතන තියෙන්නේ වාක්‍ය 4ක් විතරයි. මම මේ වාක්‍ය 4 හදනකම් පුතාලා ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න. ඔයගොල්ලන්ට දෙන්නම් ඊට පස්සේ හදන්න අවස්ථාවක් වාක්‍ය. හරිද? කියනවා මම හොඳ මිනිසෙකු වේවි කියලා. පුතේ මතක තියාගන්න මෙතනදී කොයිම වෙලාවකවත් ඊයේ සතියේත් ඊට පිට සතියේත් මං කිව්වා මේ be verb එක will be නම් දාන්න verbs නම් දාන්න බෑ. දාන්න පුළුවන් verbs දාන්න බෑ. ක්‍රියාපද go come play eat වගේ ඒවා දාන්න බෑ. දැන් සමහර පුතාලා ලියන්න හදනවා මේ වාක්‍ය රටාවේ ඇය ගෙදර යාවි, අම්මා මට බනීවි, යහළුවෝ එය දැනගනීවි. අන්න මේ දකීවි, කාවි, බෝවි කියලා එනවා. එහෙම නෑ. ඒකට වෙන වාක්‍ය රටාවක් තියෙනවා පුතේ. මම ඒ වාක්‍ය රටාව පුතාලට
වෙනත් වෙලා ඉස්සරහට එනවා ඒ වාක්‍යයට. දැනට තියෙන්නේ පුතේ චූටි වාක්‍යයක්, නාම පදයක්, නාම විශේෂණයක්. ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් කියන්නේ පුතාලා දන්නවා, අන්න ඒව තමයි දාන්න පුළුවන්. ඔහු මිනිහෙක් වේවි, ඇය ගුරුවරියක් වේවි, අම්මා ජයග්‍රාහකයෙකු වේවි, මගේ යහළුවෝ මට උදව් කරાવી කියලා දාන්න බෑ. ඒක ලොකු ප්‍රශ්නයක් වේවි යන්නේ වගේ නවුන් තමයි දාන්න පුළුවන්. රයිට්. බලන්නකෝ මම හොඳ මිනිසෙක් වේවි කියලා සර් ලියන හැටි කොහොමද කියලා. අපි කතා කරන්නේ පුතේ සබ්ජෙක්ට් එක මම, ඒ නිසා මම කියලා කියන්න I දානවා. ඊට පස්සේ will be shall be දෙකෙන් I කියන එක අපි ගමු shall be, will be ගත්තත් කමන්නේ. I shall be a හොඳ මිනිසෙක්, good man, ඔන්න ඔහොමයි කියන්නේ මම හොඳ මිනිසෙකු වේවි කියලා. I shall be a good man. කවුරු හරි මයි පුතෙක් ලියලා තියෙනවා නම් I will be a good man කියලා, එතනත් පුතේ වැරද්දක් නැහැ. ඇය ගුරුවරියෙකු වේවි. අපි හිතනවා මේ දවස්වල දැන් එයා කැම්පස් අවුට් වෙලා බලාගෙන ඉන්නවා ටීචර් කෙනෙක් වෙන්න. ඒ නිසා අපි කියනවා එයාට ඇය ගුරුවරියෙකු වේවි කියලා. පුතේ අපි කතා කරන්නේ ඇය ගැන. ඇය නම් she එක ගන්න බෑ, shall be, will be විතරයි ගන්න පුතේ. මොකද අදේ සබ්ජෙක්ට්ස් එක අපි ගන්න will be විතරක් නිසා. she will be එකෙක් නම් ගුරුවරයා TEACHER, she'll be a teacher. ඊට පස්සේ ඊළඟ එක ඔවුන් ජයග්‍රාහකයෝ වේවි. අපි කතා කරන්නේ ඔවුන් ගැන පුතේ. ඔවුන් කියන එක ගන්න ඕනේ, they කියන එක ගන්න ඕනේ will be. they will be ජයග්‍රාහකයෝ winners. they will be winners. ඊට පස්සේ ඊළඟ එක ඔහු හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේවි. අපි කතා කරන්නේ පුතේ ඔහු ගැන. ඔහු කියන උක්ත පදය සමග ගන්න ඕනේ he ඊට පස්සේ will be a හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, good cricketer. he'll be a good cricketer. ඔන්න ඔහොමයි වාක්‍ය හදන්නේ. ඔහු හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි. he will be a good cricketer. පුතේ මන් දන්නවා මෙතන ඉන්න සියලුම දරුවන්ගෙන් මේ ටියුට්ස් එක නැතුව ඇති සමහර දූල පුතල් ළඟ. හරිද? එහෙම ටියුට් එක නැත්තම් පුතේ, එහෙම ටියුට් එක නැත්තම් දැනට වෙන කොලයක ලියා ගන්න. මේ ක්ලාස් එක උනාට පස්සේ ටියුට් එක අරගෙන ටියුට් එකේ දාගන්න. පුතාලගේ ගෲප්ස් වලට මම ටියුට්ස් දාලා තියෙනවා. ටියුට් එක තියෙන අය පළවෙනි පිටුව අරගෙන මෙන්න මේ විදියට සර් ලිව වාක්‍ය හතර පුතේ පුතාලා ලියා ගන්න. ලියලා ඉවරලා ඔයගොල්ලන්ගේ වාක්‍ය දෙකක් මේ විදිහට ඔයගොල්ලන්ගේ වාක්‍ය දෙකක් ගොඩනගන්න. Now you make two sentences. ඔය විදිහට තේරුණා නම් පුතාලට පුළුවන් වෙන්න ඕනේ පුතාලගේ වාක්‍ය දෙකක් ගොඩනගන්න. හරි, පටන් ගන්න පුතේ. right. දෙව්මි finish කියලා කියනවා. දූලිව වාක්‍ය දෙක කියන්න පුතා. මම වෛද්‍යවරියක් වේවි. I shall be a doctor. ඇය හොඳ ගැහැණු ළමයෙක් වේවි. She will be a good girl child. girl child ඕනේ නෑ දුවේ. ගැහැණු ළමයට තමයි girl කියන්නේ. I child ඕනේ නෑ. she'll be a good girl. එච්චරයි. ඊට පස්සේ මට කියන්න සිත්නි දුවලිව වාක්‍ය දෙක. මම දක්ෂ ගණිතඥයෙක් වේවි. I will be a clever mathematician. ඔහු රජතුමා වේවි. He will be the king. very good. he will be the king. හොඳයි. සෙහාරා කියන්න. සෙහාරා ඔන්න නෑ දුවේ මයික් එක. I shall be a doctor. මම වෛද්‍යවරයෙක් වේවි. They will be thieves. ඔවුන් හොරු වේවි. ඔවුන් හොරු වේවි. හොඳයි. ඒ අපේ සෙහාරා කිව්වේ. සෙහාරාගෙන් පස්සේ තව කවුද ලියලා ඉවර දූල පුතාලා hands up කරන්න. පුතේ වීඩියෝ එක ඔන් කරලා මයි පුතාලා ලියලා ඉවර නම් hands up කරන්න. එතකොට මම බලන්නම් ඔයගොල්ලෝ අහලා බලන්නම් පුතාලා ලිව් එක හරිද කියලා. ඔව් මට පේනවා සෙව්වන්දි ඉන්නවා. සෙව්වන්දි දුව කියන්න පුතේ වාලිව වාක්‍ය දෙක. ඇය හොඳ ළමයෙක් වේවි. She will be a good child. ඉන්දියාව නිදහස් රටක් වේවි. India will be a independent country. Yes, India will be an independence country. නෙමෙයි an එන්න ඕනේ පුතේ. India will be an independence country. Right. Tenuka Kenol. ඇය අවංක වෛද්‍යවරයෙකු වේවි. She will be a honest doctor.
ඔහු හොඳ ගුරුවරයෙක් වේවි. He will be a good teacher. හරි පුතේ. එතකොට අර honest doctor කියද්දි O අකුර සද්ද වෙන්නේ. ඒ නිසා he will be a honest doctor නෙමේ පුතේ. he will be an honest doctor කියලා කියන්නයි ඕනේ. an honest කියන්න ඕනේ. දිනේෂ් වීරප්‍රිය මට කියන්න පුතා වාක්‍ය ලියපු. ඇය ඩොක්ටර් කෙනෙක් වේවි. she will be a doctor. ඔහු ඉංජිනේරුවෙක් වේවි. he will be a engineer. engineer ද පුතේ an engineer ද? an engineer. engineer නේ. right. තරුසි කියන්න බලන්න තරුසි. මම රජිනක් වේවි. I shall be queen. සහෝදරිය හොඳ වේවි. Sister will be good. හරි. අර රජිනක් වේවි කියද්දි පුතේ දාන්න ඕනේ නේ එක්කෙනෙක් කියන්නේ. I'll be a queen. උදාහරණ සංකල්පණය කියන්න දුවලි වාක්‍ය. ඇය ඉංජිනේරුවරයක් වේවි. She will be an engineer. ඔවුන් හොඳ ක්‍රීඩකයෝ වේවි. They will be good players. හරි පුතේ හොඳයි වාක්‍ය. බුද්ධිනී මොනිල්කා කියන්න දුව. අපි හොඳ මිනිස්සු වේවි. We shall be a good man. මම වෛද්‍යවරියක් වේවි. I shall be a doctor. හරි පුතේ අපි හොඳ මිනිස්සු වේවි කියද්දි we shall be a good man දාන්න දුවේ එකක් කියන්න. ඒ නිසා we shall be good men කියලායි කියන්න. නැත්නම් good people කියන්න ඕනේ. සසඳි කියන්න සසඳි. කො සසඳිගේ මයික් එක ඔන්නේ නැහැ දුවේ. ඔයාගේ මයික් එක ඔන්ලා නැහැ පුතේ. හරි දැන් කියන්න. හරි කියන්න. ඔහු හොඳ මිනිසෙක් වේවි. We shall be a good man. ඇය හොඳ දෙවරයක් වේවි. She will be good. right. she will be a good doctor. වරුණ තත්සර කියන්න පුතා. ඔහු software engineer කෙනෙක් වේවි. He will be a software engineer. ඇය lawyer කෙනෙක් වේවි. She will be a lawyer. right. හොඳයි පුතේ. නිර්වාන් අමර අමුණුගම. නිර්වාන් කියන්නමයි පුතා. ඔහු වෛද්‍යවරයෙකු වේවි. He will be a doctor. සුනිල් පොහොසතෙකු වේවි. Sunil will be a rich. yes rich man. පොහොසත් මිනිසෙක් rich man. හරි. හොඳයි. ඔන්න ඔය විදිහට පුතේ කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් වේවි කියලා අපිට වාක්‍ය හදන්න පුළුවන්. right. අපිට කවුරු හරි කෙනෙක් මොනවා හරි වේවි කියලා වාක්‍ය හදන්න පුළුවන්. මට පේනවා ගොඩාක් දරුවෝ hands up කරන් ඉන්නවා. මම ඔක්කොගෙන් බැලුවේ නෑ පුතේ ළමයි 10 දෙනෙක්ගේ විතරයි බැලුවේ. ඉතින් ඒ 10 දෙනා හොඳට ලියලා තිබ්බා. ඒ 10 දෙනාගේ කරලා තිබ්බ වැරදි ටිකත් මම නිවැරදි කරා. ඔය විදියට පුතේ ඉස්සරහට කරගෙන යමු. අනික් අයගේ දරුවන්ගෙත් හරි ඇති කියලා මම හිතනවා. අපි යමු පුතේ ඊළඟ පිටුවට. right. ඉතින් මම ඔයාලට පළවෙනි page එකෙන් කියා දුන්නේ පුතේ කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් වේවි කියලා. ඒ කියන්නේ පුතේ මම ඔයාලට මේ be verb එකේ අනාගත කාල වාක්‍යයන් හදන්න උගන්වන්නේ. ඒ වගේ වාක්‍යයක් තමයි හදන්න මේ ඉගැන්වුවේ. දැන් දෙවෙනි page එකේ යන්නේ ඒ වගේ වාක්‍යයක් සාමාන්‍ය වාක්‍ය හදලා ඉවරාට පස්සේ question එකක් බවට පත් කරන්න. ප්‍රශ්නාර්ථයක් බවට පත් කරන්න. ඒ කියන්නේ වේවි නෙමෙයි වේවිද. ඇය වරදකරුවෙකු වේවිද? අපේ මේ සතා ලස්සන සතෙක් වේවිද? හෙට ගමන සාර්ථක එකක් වේවිද? මගේ උත්සාහය නිෂ්ඵල වේවිද? අන්න එහෙම වේවිද කියලා පුතේ වාක්‍යයක් හදන හැටි කරන්නයි අපි මේ දැන් සූදානම් වෙන්නේ. පැටවුනේ එහෙම වාක්‍යයක් හදනකොට ඒක එච්චර අමාරු නැහැ පුතේ. මේ බලන්නකෝ අපි ගත්තේ මොනවා හරි දෙයක් වේවි කියලා කියන්න මෙන්න මේ වාක්‍ය රටාවනේ. subject will be or shall be ඊට පස්සේ ඉතුරු ටික. ඊට පස්සේ මේක පුතේ question එකක් බවට පත් කරන්න මෙන්න මේ will එහෙම නැත්තම් shall ඉස්සරහට ගන්නවා. බලන්න මම මේ විදිහට අරගෙන තියෙනවා. will නැත්තම් shall මුලට ගන්නවා. ඊට පස්සේ subject එක දානවා. මේ will shall මුලට ගත්තා subject එක දැම්මා.
එතකොට B මෙතන හැබැයි ඉතුරු වෙන්නේ. කොයි වෙලෙවත් will be කි shall be ගන්න නැහැ පුතේ ඈ. will හෝ shall හෝ විතරයි ගන්නෙ. B මෙතන ඉතුරු වෙනවා. ඊට පස්සේ ඉතුරු ටික. ඔන්න ඒ විදියට පුතේ වාක්‍යයක් හදන පද රටාව. right? First we want to take will or shall. After that will or shall we want to use subject. Then B is remaining here and the other part. That's the structure we use to make a question sentence in the question sentence of will be or shall be. Right. Look at here, there are some examples and I'm going to write down these examples. ඔහු පොලිස් නිලධාරියෙකු වේවිද? ඔහු පොලිස් නිලධාරියෙකු වේවිද? අපි කතා කරන්නේ ඔහු ගැන පුතේ. ඔහු ගැන කතා කරන ඉඳලා shall ගන්න බෑ. ගන්න පුළුවන් will විතරයි. පුතාලා දන්නවා shall ගන්නේ IV කියන උක්ත පද දෙක තිබ්බොත් විතරයි කියලා. IV නෙමෙයිනේ මෙතන තියෙන්නේ ඔහු කියලා කියන්නේ he නේ. එතකොට he එක ගන්න ඕනේ. ගන්න බෑ අපිට කොයි වෙලේවත් shall. අපි ගන්නේ will විතරයි. right. ඔන්න බලන්න එහෙනම් මම මේ වාක්‍ය ලියනවා. ඔහු පොලිස් නිලධාරියෙකු වේවිද? මේ දවස්වල ඉන්ටර්විව් ගිහිල්ලා තියෙන්නේ පාස් වේවි කියලා හිතනවා. will ඔහු නම් he be police නිලධාරියා POLIC police or FFICER police officer. Will he be a police officer? ඔහු පොලිස් නිලධාරියෙකු වේවිද? ඊට පස්සේ එන්න මෙහෙම ලියන්නේ. ඔහු පොලිස් නිලධාරියෙක් වේවිද? Will he be a police officer? ඇය ක්‍රීඩා ගුරුවරියකු වේවිද? ඇය ක්‍රීඩා ගුරුවරියක් වේවිද? ඇය ක්‍රීඩා ගුරුවරියක් වේවිද? අපි කතා කරන්නේ ඇය ගැන. ඒ නිසා පුතේ අපි ගන්නවා ඇය එක්ක will. ඊට පස්සේ subject එක ඇය she. ඊට පස්සේ මේ වචනේ be. එක්කෙනෙක් නම් ක්‍රීඩා ගුරුතුමිය sports teacher. Will he be a sports teacher? ඇය ක්‍රීඩා ගුරුතුමියක් වේවිද? ඔයගොල්ලෝ වරදක් කරා. ඒ හින්දා වරද කරපු එකා හිතනවා අනේ මං හිරකාරයෙක් වේවිද කියලා. right. මම සිරකාරයෙකු වේවිද? මම එක පුතේ question ගන්නදී will ගන්න එපා IB එක උනා. ලස්සනයි shall ගත්තාම. ඒ නිසා අපි ගන්න shall. Shall I be a prisoner? Shall I be a prisoner? මම සිරකරුවෙක් වේවිද? පුතේ සිරකරුවට ඉංග්‍රීසියෙන් කියන්නේ prisoner කියලා. Shall I be a prisoner? මම සිරකරුවෙක් වේවිද? මේ බලන්න මේක. ඒක විශාල ප්‍රශ්නයක් වේවිද? ඒක විශාල ප්‍රශ්නයක් වේවිද කියලා අපි අහනවා. අහන්න අපි පාවිච්චි කරන පද රටාව තමයි පුතේ ඉස්සරලාම මේ will ගන්න ඕනේ. will. ඒක නම් it. වේවි කියලා කියන්නේ විශාල ප්‍රශ්නයක්. big problem problem. Will it be a big problem? ඒක විශාල ප්‍රශ්නයක් වේවිද? පුතේ ටීචර්ලා කියලා තියෙනවා හෙට බොහෝ දුරට නිවාඩු දවසක් වේවි කියලා. ඉතින් අහනවා ඔයා ඔක හෙට නිවාඩු දවසක් වේවිද? will. හෙට නම් TOMORROW tomorrow. TOMORROW. Will tomorrow be a නිවාඩු දවස පුතේ HOLIDA white holiday. කො බලන්න ඔන්න ඔහමයි කියන්නේ පුතේ කවුරු හරි මොනවා හරි දෙයක් මොනවා හරි වේවිද කවුරු හරි කෙනෙක් මොනවා හරි වේවිද. ඔය කොටස මම ඉගැන්නුවා පුතේ දැන්. ඕක නොතේරුණු කවුරු හරි ඉන්නව නම් අත උස්සන්න පුතේ ආයෙ පාරක් කියා දෙන්න. මම මේ උගන්වපු කොටස කාට හරි දුවෙකුට පුතේකුට තේරුනේ නැත්තම් අත උස්සන් ඉන්න. තේරුණා නම් ඔය ලියලා තියෙන වාක්‍ය ටික ලියා ගන්න පුතාලා. හරි වාක්‍ය ටික ලියාගෙන මෙතන තියෙනවනේ තව වාක්‍ය පුතාලට 3ක් හදන්න කියලා. ඒ විදිහට වේවිද කියලා බලන්න වාක්‍ය 3කුත් හදන්නකෝ. First you note down these sentences and after that you make another 3 sentences. තවත් වාක්‍ය 3ක් හදන්න. If you have finished making sentences, you can raise your hand.
I'm looking at you. මං ඔයා දිහා බලන් ඉන්නේ. Yeah, I can see some students are raising their hands. සතුමි බලන්න දූ කියන්න දූලි වාක්‍ය දෙක තුන හෝ තුන. මම කරුණාවන්ත වෛද්‍යවරයෙක් වේවිද? Shall I be a kind doctor? මාලි දක්ෂ ගායකයෙකු වේවිද? Will brother be a clever singer? Right, okay, you wrote 2 sentences. Both sentences are correct. Now say Rashini. Rashini. අය වෛද්‍යවරයෙකු වේවිද? Will she be a doctor? ඔහු නීතිඥවරයෙක් වේවිද? Will he be a lawyer? අපි ගුරුවරු වේවිද? Shall we be a teachers? ඇයි පුතේ ඔය දැම්මේ? Shall we be teachers විතරයි ඔය දාන්නේ. Right, ඊට පස්සේ දෙව්මි කියන්න බලන්න දෙව්මි. ඇය ගුවන් සේවිකාවක් වේවිද? Will she be a air hostess? ඔහු හොඳ මිනිසෙක් වේවිද? Will he be a good man? එය විශාල ගසක් වේවිද? Will it be a big tree? හරි පුතේ. අර එතකොට ගුවන් සේවිකාවක් කියන එකට නම් පුතා දාලා තිබ්බේ. Will she be an air hostess? An air hostess වෙන්න ඕන. Right, දසුනි කාවින්දයා කියන්න දූ ලියපු වාක්‍ය. on කරගන්න. ඔහු දුප්පත් මිනිසෙකු වේවිද? He will be a will he be a දුවේ? he will be නෙවෙයි will he be a. on කරගන්න mic එක off වුණා. කියන්න. he shall be a poor man. අනේ දුවේ හෝ ආයෙ කියන්නේ ඒ වාක්‍ය. off කරන්න ඒවා mic එක off කරන්න එපා mic එක කොහොම තියන්න. කියන්න. He shall he be poor man? ඔව් පුතේ shall දාන්න නෑනේ පැටියෝ. අපි දාන්නේ will නෙමේ බලන්නකො. iv එක තමයි shall දාන්නේ. අනික් ඒවා එක්ක will. iv එක තමයි shall දාන්නේ. අනික් ඒවා එක්ක will. දැන් දූ දාලා තියෙන්නේ he කියලානේ. ඔහු කියලානේ. එහෙනම් ඇයි shall දැම්මේ? will දාන්න ඕනේ. will he be? right කියන්න බලන්න. will he be? Will she be doctor? ඇය වෛද්‍යවරියක් වේවිද? ඔහු නරක ළමයෙක් වේවිද? Will he be bad child? yes. එතකොට දසුනි will he be bad child නෙමෙයි දුවේ. will he be a bad child? එක්කෙනෙක් කියලා කියන්න දාන්න ඕනේ. will he be a bad child? right. කාව්‍යා සත්සරණි කියන්න දූ ලිව වාක්‍ය දෙක හෝ තුන. මම ගණිතඥයෙකු වේවිද? Shall I be a mathematician? ඔහු කලාකරුවෙකු වේවිද? Will he be an artist? ඇය හොඳ ගුරුවරියක් වේවිද? Will she be a clever teacher? right පුතේ වාක්‍ය ටික හරි. මට කියන්න දැන් ප්‍රබෝධනී උත්පලා. නිමාලි ටීචර් කෙනෙක් වේවිද? Will නිමාලි be a teacher? ඔහු දුප්පත් මිනිසෙකු වේවිද? Will he be a poor man? හරි පුතේ වාක්‍ය දෙක හරි. කවුද සසෙන්නා වාසති? ඇය නිහතමානී ළමයෙක් වේවිද? Will shall be a honest? ඔහු වෛද්‍යවරයෙක් වේවිද? Will he be a doctor? ඇය ගුරුවරයෙක් වේවිද? Will she be a teacher? පුතේ පළවෙනි වාක්‍ය කියන්න පුතා ලිව්වා. පළවෙනි වාක්‍ය මොනවා හරි වැරදි තිබුණා. ඒක නිවැරදි කරන්න. නෑ මයික් එක ඔෆ් කරන්න මට දුව හොයන්නත් නෑ. දැන් මට මයික් එක ඔන් කරලා දෙන්න. හරි සිත්මි කියන්න නිමාෂා. ඇය දක්ෂ නිලියක් වේවිද? Will she be a clever actress? එය රසවත් කෑමක් වේවිද? Will it be a delicious food? මම දක්ෂ චෙස් ක්‍රීඩකයෙකු වේවිද? Shall I be a clever chess player? හරි පුතේ පළවෙනි එකේ ඇක්ට්‍රස් කියන එකේ ඇක්ට්‍රස් නෙමෙයි ඇන් ඇක්ට්‍රස් නේද? A clever actress. ක්ලෙවර් කියලා දාලා තිබෙනේ දුවේ නම් හරි. ඔව් එහෙනම් හොඳයි පුතා සිත්මි. එහෙමනම් පුතේ අපි දැන් ඉගෙන ඇති පුතේ අනිත් දරුවෝ හරියට ලියලා තියෙනවා කියලා මං හිතනවා. සියලු දෙනාගේ බලන්න නැහැ බලන්න වෙලාව නැහැ. එතකොට බලද්දී අනික් අයට චූටි
අපහසුතාවයක් කරන ඒ කියන්නේ මේ අය වෙන වෙන දේවල් කරනවානේ. හරිද? ඒ නිසා අපි 10 දෙනෙක් විතර බැලුවම ඇති. එක සැරයකට 10 දෙනෙක් විතර. right. ඉතින් ඔන්න මම ඔයාලට ඉගැන්නුව වේවි කියලා කවුරු හරි කෙනෙක් මොනවා හරි කෙනෙක් වේවි කියලා වාක්‍ය හදන්න පද රටාවේ හදන විදිහේ වේවි කියලා ඉගැන්නුවා පුතේ. දැන් ඊට පස්සේ ඉගන්නවා වේවිද කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස නොවේවි කියලා උගන්වන්නයි යන්නේ. එක වාක්‍ය රටාවක් ඉගැන්නුවට පස්සේ පුතේ ඒක affirmative form එක සාමාන්‍ය වාක්‍යයක්. ඒකේ ප්‍රශ්නයක්, නැතාර්ථයක්, නැතාර්ථ ප්‍රශ්නයක්. ඔන්න ඔය හැම ආකාරයකටම උගන්වලා තමයි මම ඔයාලට ඉවර කරන්නේ. එතකොට ආයේ කිසිම වැරදීමක් නැහැ. සියල්ල හරියාවි. සියලු දේවල් ඔයාලගේ ඔලු ගෙඩියට වැටේ. පුතේ පිළිවෙලට එකතු කරගන්න ටියුට්ස් ටික මේ කියන්නේ තුන්වෙනි ටියුට් එක සෑම බදාදාවකම ඉස්කෝලේ මොන දේ වුණත් ඉස්කෝලේ පැවැත්වුවා නැතා ඉස්කොවිඩ් නිසා වැහුවා මට කොවිඩ් නොහැදුනා නම් මම හැමදාමත් ක්ලාස් එක කරනවා බදාදා මේ වේලාවට ඒ කියන්නේ හවස 4ට. පුතේ මට බොහෝ විට වේලාසන ටියුට් එක වලට එවන්න වෙලා විදියක් නැහැ. ටියුට් එක දාන්නේ අද බදාදා දවසේ උදේ. බදාදා උදේට පුතාලා ටියුට් එක පුතාලා ඉන්න ගෲප් වලට දානවා. පුතාලා ඒ ටියුට් එක print කරලා තියාගෙන මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඉතින් දැන් මෙහෙමනේ උදේට ගෲප් එකට දැම්මට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හෝ එහෙම නැත්නම් මේක ලියාගෙන තියාගන්න හෝ නැත්නම් කොහොම හරි කරලා ලස්සන ටියුට්ස් ටික එකතු කරගන්න පුතේ. මම නම් කියන්නේ print කරගන්න කියලා. print කරලා ටියුට් ටික එකතු කරගන්න. ඒතර ලස්සන ව්‍යාකරණ පාඩම් ටික පුතාලට තිබේවි. right. එහෙනම් මේ බලන්න. මේ මම පුතාලට යන්නේ උගන්වන්න. දැන් වේවි කිව්වා වේවිද කියලා කිව්වා දැන් උගන්වන්න යන්නේ පුතේ මොනවා හරි දෙනෙක් කවුරු හරි නොවේවි කියලා. පුතේ නොවේවි කියලා වාක්‍යයක් හදනකොට ගණ්ඩ අපි not දානවා. නොවේවි කියලා කියන්නේ ඒක ප්‍රශ්නයක් නොවේවි. ඇය වරදකාරියක් නොවේවි. මගේ සීයා දරුණු රෝගියෙක් නොවේවි. ඒක ලොකු ප්‍රශ්නයක් නොවේවි. අන්න එහෙම කවුරු හරි කෙනෙක් එහෙම නැත්තම් මොනවා හරි දෙයක් නොවේවි කියලා වාක්‍යයක් හදන විදියයි මං උගන්නන්න යන්නේ මේ. ඒ විදියට පුතේ වාක්‍යයක් හදද්දී අපි not ගන්නවා. අපි පුතේ not ගන්නේ මේ will be කියලා කියන දෙකට මැද්දෙන් තමයි not දාන්නේ. මේ බලන්න වාක්‍ය රටාව. subject එක will shall වලට පස්ස පැත්තේ not දාලා be එක තවත් පිටිපස්සට යනවා. එහෙමයි වාක්‍ය හදන negative. First we want to take subject, after the subject we take will or shall, then not and be is here. will shall වලට පස්ස තමයි not දාන්නේ. ඊට පස්සේ be දාන්නේ. දාලා ඉතුරු ටික. ඔන්න බලන්න හදන හැටි වාක්‍ය පුතේ. ඇය දක්ෂ කතිකයෙකු නොවේවි කියලා මට කියන්න ඕන. ඇය දක්ෂ කතිකයෙකු නොවේවි. right. වැඩේ අපි කතා කරන්නේ ඇය ගැන. ඒ නිසා පුතේ අපි ගන්නවා she කියලා. ඊට පස්සේ will නැහැ කියලා කියන්නේ not. ඕන් දැම්මා subject එක she දැම්මා. will shall දෙකෙන් will දැම්මා. නැහැ කියලා කියන්නේ not දැම්මා. තව මොකද්ද be එකක් දාන්න තියෙනවා. be දක්ෂ කතිකයෙක් clever speaker. will not be a clever speaker. පුතේ අපිට ඕන නම් මේ will not කියන දෙක එකට එකතු කරලා won't කියලා කියන්නත් පුළුවන් ඈ. he will not be a කියලා කිව්වත් he won't be a කියලා කිව්වත් දෙකම එක සමාන තේරුම් තියෙනවා. he will not be a clever speaker එහෙම නැත්නම් he won't be a clever speaker. බලන්න ඊට පස්සේ ඊළඟ එකට මන් ලියන්න තියෙනවා. ඒක අමාරු වැඩක් නොවේවි. අපි කතා කරන්නේ ඒක ගැන. it will not be a අමාරු වැඩක්. difficult work. he will not be a difficult work. ඒක අමාරු වැඩක් නොවේවි. මම වරදකාරයෙක් නොවේවි කියලා තමන්ගේ හිතේ දැඩි විශ්වාසයක් තියෙනවා. පුතේ ඒ වාක්‍යය ලියන්නේ මම ගැනයි කතා කරන්නේ පැටවුනේ ඒ නිසා මම කියලා ගන්න I කියන එක ගන්නවා. මේ කොළ පාටින් ලියලා තියෙන්නේ පුතේ වාක්‍ය හදන්න ඕන වාක්‍ය රටාව ඈ. පුතාලා අන්නේ වාක්‍ය රටාවේ පිළිවෙලට තමයි වාක්‍ය හදන්න ඕන. එතකොටයි ඒක නිවැරදි වාක්‍යයක් වෙන්නේ. මම ඊට පස්සේ I
will shall ඔය දෙකකින් ඕන එකක් ගන්න පුළුවන්. මම නිකන් ගන්නවා shall කියන එක. I shall not. පුතේ මං කිව්වා අර ඉස්සල්ලාම will not එක want වගේ shall not එක අපිට ගන්න පුළුවන් shan't කියලා. I shall not කිව්වත් I shan't කිව්වත් දෙකම එකයි. I shan't be be දාන්න ඕනේ නේද? be an වරදකරුවට කියනවා පුතේ offender කියලා. I shan't be an offender. මම වරදකරුවෙකු නොවේවි. I shan't be an offender. මම වරදකරුවෙකු නොවේවි. මතක තියාගන්න පුතේ වරදකාරයට ඉංග්‍රීසියෙන් කියන්නේ offender කියලා. මෙහෙම ගියාම අපි දුප්පතුන් වේවි. මොන පිස්සුද? අපි දුප්පතුන් වෙන්නේ නැහැ. අපි හොඳට ඉගෙන ගත්තොත් අපිට පොහොසත් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ පුතේ. ලස්සනට ජීවත් වෙන්න නම්. ඒ නිසා මයි පුතාලා මහන්සි වෙලා ඉගෙන ගන්න. මහන්සි වෙලා ඉගෙන ගත්තොත් පුතේ කවදාවත් වරදින්නේ නැහැ. ඉගෙන ගත්ත කිසිම කෙනෙක් ඔය යට යන්නේ ජීවිතේ අසාර්ථක වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ රාජකාරිය පුතේ වෙන දෙයක් කරන එක නෙමෙයි. ඔයගොල්ලන්ගේ රාජකාරිය ඔයගොල්ලන්ගේ වදින වගකීම ඉගෙන ගන්න එක. අන්නේ ඉගෙන ගන්න එක මගේ පැටවු ටික මහන්සි වෙලාම කරන්න. හරිද? ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ලොකු විශ්වාසයක් ඔයගොල්ලෝ ගැන තියලා තියෙනවා. ඒ විශ්වාසය තමයි මගේ පුතා මගේ දුව මහන්සි වෙලා ඉගෙන ගන්නීවි. ඉගෙන ගන්නගෙන ලොකු ළමෙක් ලොකු රටේ ලොකු තනතුරක් දරන පුද්ගලෙක් වේවි. අන්න එහෙම වෙලා කවර හරි දවසක අපිවත් බලා හදා ගන්නීවි කියලා ඔයාගේ අම්මලා තාත්තලා ඔයාලා ගැන ගොඩාක් දුරට හිතන් ඉන්නවා. ගොඩක් දුරට නෙමෙයි අනිවාර්යෙන් ඒක තමයි අම්මලා තාත්තලාගේ ආසාව. බලන්න අම්මලා තාත්තලා කොච්චර මහන්සි වෙනවද මේ ජීවත් වෙන්න අමාරු කාලේ කියලා. අම්මලා තාත්තලා ඔයාලා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයනවා. ඒ සල්ලි ඒගොල්ලන්ගේ යහපත සඳහා වියදම් නොකර ඔයගොල්ලෝ සඳහා වෙනුවෙන් වියදම් කරනවා. ඔයගොල්ලන්ට කන්න ගේනවා, ඔයගොල්ලන්ට ඇඳුම් ගේනවා, ඔයගොල්ලන්ට ඉන්න තැනක් හදලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ සෑම අවශ්‍යතාවයක්ම හොයලා බලනවා. ඒ එහෙම කරන්න පුතේ ඔයගොල්ලන්ට ආදරේ හින්දා. ඉතින් උඹලා අම්මලාට අනිත් පැත්තට ඒ විදිහට සැලකුවේ නැත්තම් ඒක ලොකු පවක් පුතේ ඔයගොල්ලෝ කරගන්න. ඒක ඔයගොල්ලෝ කරගන්න ලොකු පවක්. අනිත් පැත්තට සලකනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ අම්මලා බලාපොරොත්තු වෙන තාත්තලා බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයගොල්ලෝ හොඳ ළමයි වෙන්නේ. ඒ නිසා මයි පුතාලා හිතාගන්න අපේ අම්මගේ අපේ තාත්තගේ අපේක්ෂාව මම ඉටු කරනවා. අන්න එහෙම ඉටු කරොත් තමයි පුතේ ඔයා බර නැති දෙමව්පියන්ට බරක් නැති ළමයෙක් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔය දූල පුතාලා කොහොම හරි ඉගෙන ගන්නවා කියලා හිතන්න. කොහොම හරි ඉගෙන ගන්නවා කියලා කියන්නේ පුතේ ඔයගොල්ලෝ ඉන්නේ චූටි වයසේ සෙල්ලම් කරන වයසේ 8 9 වසරවල් වල කියලා කියන්නේ. මුළු ජීවිතේම කැප කරලා ඉගෙන ගන්න ඕනේ නෑ පුතේ. සෙල්ලම් කරන්න, ටීවී බලන්න. ඒ දේවල් කරන අතරතුර ඔයගොල්ලන්ට ඉස්කෝලේ යන දවස් ටිකක් තියෙනවනේ. අන්නේ දවස්වල නොවැරදවා ඉස්කෝලේ යන්න. අනිවාර්යෙන් කිසි දවසක ඉස්කෝලේ මිස් කරන්න නැතුව ඉස්කෝලේ යන්න. ක්ලාස් එකකට සම්බන්ධ වෙනවා නම් ඒ ක්ලාස් එකට නොවරදවා සම්බන්ධ වෙන්න මග හරින්න එපා. එතකොට ඒ පන්තියට සහභාගී වීම ඉස්කෝලේට සහභාගී වීම වගේම ඒ ඉස්කෝලවල ටීචර්ස්ලා පන්තිවල සර්ලා මැඩල්ලා උගන්වන දේවල් ටිකත් හරියට ඇහුම්කන් දීගෙන ඉගෙන ගන්න. හරියට ඇහුම්කන් දීගෙන ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා ඒ වගේම ගෙදර ඇවිල්ලත් ඒ දේවල් ටික ඔයාලගේ ඔළුවට ආවද ඔළුවට වැටුණාද කියලා පුතේ චුට්ටක් ගෙදරදිත් ගෙදරට දෙන හෝම්වර්ක් ටික කරන්න. හරිද? ඔයාට පැවරිලා තියෙන රාජකාරිය හරියට ඉටු කරන්න එච්චරයි ඕනේ. ඉස්කෝලේ යන්න, පන්ති යන්න. ඉස්කෝලේදී උගන්වන වෙලාවට අහගෙන ඉන්න. ඉගෙන ගන්න. ගෙදර ඇවිල්ලා ඒවා නැවත මෙනෙහි කරන්න. කිසිම දවසක හෝම්වර්ක් එහෙම මග අරින්න එපා. එහෙම කරොත් පුතේ වැඩිපුර මහන්සියක් නොවේ මගේ පුතාලට හොඳට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අනාගතයේ දක්ෂ මිනිස්සු විදියට රටේ කැපී පෙනෙන පුද්ගල විදියට පුතේ ඉන්න පුළුවන් වෙනවා. ඉංග්‍රීසි අනාගතයේ දක්ෂ මිනිසෙක් නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි කතා කළ යුතුමයි. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් පුතේ ඔයාට පුළුවන් වැඩිහිටියෙක් වෙලා ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කියලා. බෑ පුතේ, පුළුවන් වෙන්නේ අතලොස්සකට විතරයි. ඒකත් අර කැඩිච්ච ඉංග්‍රීසි බ්‍රෝකන් ඉංග්‍රීසි තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒකට දැන් ඉඳලම ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඉංග්‍රීසි කතා කරන එක හදා ගන්න. හරිද? ඉංග්‍රීසි මෙන්න මේ ග්‍රැමර් රටා ටික පුරුදු වෙන්න. මේ ග්‍රැමර් රටා ටික පුරුදු වෙන්න පිළිවෙලකට මේ ටියුට්ස් ටික එකතු කරගන්න.
පිළිවෙලට මේ ටියුට්ස් ටික එකතු කරන්න ග්‍රැමර් රටා ටික පුරුදු වෙන්න. ඒ විදිහට කරාගෙන ගියාම පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා පුතේ ඔයගොල්ලන්ගේ අනාගතේ ජය ගන්න. මම පුතාලට කියලා තියෙනවා මගේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකක් කියන්නේ මගේ අනික් ක්ලාස් එකේ ස්පෝකන් ඉංග්‍රීසි කරනවා කියලා. ඒ ක්ලාස් එකේට පුළුවන් නම් අය පුතාලා සම්බන්ධ වෙන්න. ස්පෝකන් ඉංග්‍රීසි අනිවාර්යෙන් හැම දිනාටම මගේ පන්තියට එන හැම දිනාටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඕන උගතෙක් ඕන ජගතෙක් ඕන විදේශිකයෙක් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් විදිහට මම මේ අවුරුද්දේ මගේ පුතාලව හදනවා. ඒක මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ රටක් ඉස්සරහා මම හයියෙන් කෑ ගහලා කියන්නේ බොරු කරලා ජීවත් වෙන්න බෑනේ පුතේ. හරිද? මට ඒක කරන්න පුළුවන් නිසා. මම ඒක කරලා තියෙන නිසා සහ මට ඒක කරන්න පුළුවන් නිසා. හරිද? මයි පුතාලා හැමෝම පුළුවන් නම් ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම හිතා ගන්න අර දෙමව්පියන්ගේ ආසාව පුතාලා දක්ෂ මිනිහෙක් විදියට රටේ ජීවත් වෙවි කියලා කියන එකයි ආසාව දෙමව්පියන්ගේ. ඒ ආසාව අනිවාර්යෙන් ඉටු කරනවා කියලා මගේ පුතාලා හිතා ගන්න. හරි. ඒ වගේම ඒ ක්ලාස් එකට සම්බන්ධ කාට හරි ආර්ථික අපහසුතාවයක් මොනවා හරි තියෙනවා නම් පුතේ ඒකත් මට කෝල් එකක් දාලා කියන්න. කෝල් එකක් දාන්න බැරි තරම් වෙන්නේ නෙමෙයි. කෝල් එකක් දාලා කියන්න සර් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට මුදල් ගෙවීමේ හැකියාවක් නැහැ කියලා මම මයි පුතාලට ඒ ක්ලාස් එකටත් නොමිලේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන්න පුතේ. මතක තියාගන්න මම ඒකට ගන්නෙත් ඇත්තටම සුළු මුදලක්. ඔයාලා හිත බලන්න මටේ පිටේ වෙනක් ක්ලාසස් වල ගන්න මුදල් ප්‍රමාණය රුපියල් 1000යි 1500යි මේකට නම් ඒක වෙන වෙනම කියනවා. ස්පෝකන් ක්ලාස් එකට එනවා නම් 1000යි එතකොට ග්‍රැමර් ක්ලාස් එකට එනවා නම් 800යි එහෙම කියලා වෙන වෙනම ක්ලාස් පන්ති ගාස්තු ගන්නවා. නමුත් මම ගන්නෙ පුතේ රුපියල් 600ක් විතරයි. රුපියල් 600ක් විතරයි. 600ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරකට එක වේලක් කණ්ඩත් මදි තරම් පුංචි මුදලක් කියලායි දැන් නම් මට තේරෙන්නේ. ඒ කියන්නේ රටේ තියෙන ඒ මුදල් වල තියෙන මේ අගේ අඩුවීමක් සමග එච්චර අඩු මුදලක් තමයි මම ගන්නෙ. ඉතින් පුතාලට පුළුවන් නම් ඒ 600 මුදල ගෙවලා එන්න. ඒකත් ගෙවා ගන්න බැරි පුතේ දුවෙක් ඉන්නවා නම් කමක් නැහැ පුතේ. මම මගේ පුතාලට නොමිලේ පන්තියට සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන්නම්. එහෙම මගේ පුතාලා මට කෝල් එකක් දාලා කියන්න. මගේ නම්බර් එක පුතාලා දන්නවා ඇති. දන්නේ නැත්නම් ඒක මේ ස්ක්‍රීන් එකේ note 777 490 867 මේක තමයි මගේ නම්බර් එක. මේ නම්බර් එකට කෝල් එකක් දාලා කියන්න මගේ පුතේ කාට හරි පන්තියට සම්බන්ධ වෙන්න මට මුදල් නැහැ සර් රුපියල් 600 මේ මාසෙ ගෙවා ගන්න බෑ ඊළඟ වෙනත් ඉස්සරහට ගෙවා ගන්න බැරි වෙයි කියලා මම පුතාලට සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන්නම්. ඒ වගේම කාට හරි අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න සර් මට අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍යයි මුදල් ගෙවන පන්තියට කියලා. එතකොට මම එයාවත් සම්බන්ධ කරගන්නවා. හරි. එහෙනම් මේ වාක්‍ය රටාවනේ අපි ඉගෙන ඉන්නේ හිටියේ. අපි දුප්පත් මිනිසුන් නොවේවි කියලා පුතේ අපිට කියන්න වෙනවා. වැඩේ අපි කතා කරන්නේ අපි ගැන we. අපි ගන්නවා shall. නැත්නම් will ගන්නත් පුළුවන් ඈ. not be දුප්පත් මිනිස්සු දුප්පත් වලට කියනවා poor මිනිස්සුන්ට කියන්නේ පුතේ මිනිස්සු men. We shall not be poor men. නැත්නම් we shan't be poor men නැත්නම් poor people කියලා කිව්වත් වාක්‍ය හරි. මේක ප්‍රයෝජනවත් පාඨමාලාවක් නොවේවි. හිතන්න ඔයගොල්ලෝ මොනවා හරි කෝස් එකක් කරන්න යනවා කියලා. මේ දවස්වල අපි කම්පියුටර් අත්‍යවශ්‍යයි කියලා කම්පියුටර් ඔෆිස් කෝස් එකක් ඉගෙන ගන්නවා. කම්පියුටර් පිළිබඳ ඔෆිස් කෝස් එකක්. අනේ පුතේ මන්නම් දකින්න විදිහට කවුරුත් මට බයින්න කරන්න එපා. මේ දවස්වල ඔයගොල්ලන්ට මේ කම්පියුටර් කියන එක ඔය ඔෆිස් කෝස් සරවමියා කරලා වැඩක් නැහැ. නම් මේ දවසේ වසරේ ළමයින්ට. හරිද? ඉස්කෝලේ ඉවර වෙලා මාස 3-6ක් මේ O level වලින් පස්සේ අන්න ඒතර කරන්න. දැන් කම්පියුටර් ඉගෙන ගත්තා ඔයගොල්ලෝ Word පුළුවන්, Excel පුළුවන්, PowerPoint පුළුවන් කියලා මොනවද කරන්නේ? ඉස්කෝලේ වැඩක් කරනවද? ඒක පිළිබඳ ඉස්කෝලේ විභාගයක් තියෙනවද? IT කරනවා නම් එතනදී කරන මේ දෙයක් මේ උගන්වනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව නිකන් ඔය වෙනම කෝස් වලට ගිහිල්ලා කම්පියුටර් ඉගෙන ගත්තා කියලා මම දකින්නේ මහා ලොකු වැදගත්කමක්. මට බයින්න එපා. ඒක මගේ පෞද්ගලික අදහස. පුතාලා ඒකම පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. පුතාලට හිතෙනවා නම් කම්පියුටර් නෑ අපි කම්පියුටර් කෝස් එකක් අපිට කම්පියුටර් ඕනමයි කියලා ඒක කරන්න. නමුත් මන්නම් කියන්නේ පුතේ කම්පියුටර් ඉගෙන ගත්තා කියලා දැන්ම වැඩක් නෑ. දැන් ඔය අවුරුදු ගානක් තිස්සේ චූටි ළමයෙක් විදියට ඉගෙන ගන්න දේවල් ටික පුතාලා O level ඉවරනා A level ඉවරලා මොලේ වැඩුණාට පස්සේ මාස 5කින් විතර මාස 6කින් විතර සියලු දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. මාස 6කින් විතර A level ඉවරනාට පස්සේ ඉගෙන ගන්න පුළුවන් සේරෝම දේවල් ටික තමයි පුතේ පුතාලා දැන් ඔය චූටි වයසේ චුට්ට ඔයගොල්ලන්ගේ වේලාවයි මුදලයි වැය කරමින් ඔය කරන්නේ. හිතන්නකෝ මේ මෙන්න මෙහෙම උදාහරණයක්. මෙන්න මේ රවුම තමයි කම්පියුටර් කියලා කියන්නේ.
මේ රවුම ඉගෙන ගත්තට පස්සේ කම්පියුටරේ හරි මම මේ මගේ පෞද්ගලික අදහස මේ රවුම ඉගෙන ගත්තට පස්සේ කම්පියුටරේ හරි මේක ඉගෙන ගන්න මේ මාස පුළුවන් 6කින් හරිද ඒක මොලේ වැඩුණෙක් කෙනෙක් තමයි 6කින් පුළුවන් නමුත් පුතාලගේ මොලේ වැඩිලා නැහනේ ඒ හින්දා මොකද කරන්නේ මේක අවුරුදු 2කින් විතර උගන්වනවා ටික උගන්වනවා හැබැයි ඒකට මුදලුත් ටික නෙමෙයි ගොඩ මුදලුත් වැය වෙනවා ඒ වගේම අනික් විෂයන් වලට මහන්සි වෙන්න තියෙන කාලයත් ටික අඩු වෙනවා. ඉතින් ඒ නිසා පුතාලා කම්පියුටර් කියන දෙකේ මහා ලොකුම වටිනාකමක් දකින්නේ නැහැ ඔයගොල්ලන්ගේ වයසේදී. කම්පියුටර් දල වශයෙන් අල්ලා කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ එකපාරට කෝස් එකක් කරන A level ඉවරලා. ඉවරයිනේ. හරියට කම්පියුටර් එක දාන්න ඕන. ඔච්චර ඔය සේරෝම ටික. කම්පියුටර් කියලා මහා ලොකු දෙයක් නැහැ. හරි. right. මේ ප්‍රයෝජනවත් පාඨමාලාවක් නොවේවි. බණ කිව්ව වැඩි නේද? අපි ඉක්මනට කරමු. මේක ප්‍රයෝජනවත් පාඨමාලාවක් නොවේවි කියලා කිව්වා. ඒක කියන්නේ පුතේ ඉංග්‍රීසියෙන් මේක නම් මෙය this. මේක කියන්නේ this will not be a ප්‍රයෝජනවත් useful useful course. This won't be a useful course. මේක ප්‍රයෝජනවත් පාඨමාලාවක් නොවේවි. ඔන්න ඔහොමයි කියන්නේ පුතේ. හරි. එහෙනම් මයි පුතාලා මේ වාක්‍ය ටික ලියා ගන්න. මේ වාක්‍ය ටික පුතාලා තුන්වෙනි පේජ් එකේ ලියා ගන්න. මෙතනත් වාක්‍ය තුනක් හදන්න ගන්න. මෙතන questions කියලා තියෙන questions නෙමෙයි පුතේ sentences. Now you make 3 sentences. You note down these 5 sentences and make another 3 sentences. හරි. එහෙමනම් මයි පුතාලා ලියලා ඉවර ඇති. නොවේවි කියලා නෙගටිව් වාක්‍යයක්. මට වරුණ තත්සර කියන්න පුතා ලිව වාක්‍ය. දඟල ඉන්න නැතුව. ඔහු හොඳ ළමෙක් නොවේවි. He will not be a good child. හරි. සේවකයෝ නොවේවි. We shall not be servants. servants right. Kenol කියන්න Kenol you say your sentences. මම ඉංජිනේරුවෙකු නොවේවි. I shall not be a engineer. හෙට පොය දිනයක් නොවේවි. Tomorrow will not be a පොය day. එය කුඩා මලක් නොවේවි. It will not be a small flower. ඔව් පුතේ අර ඉංජිනේරුවේ කතාවේ ඉංජිනේර නෙමෙයි ඇන් ඉංජිනේර වෙන්න ඕනේ. හදාගන්න. යහන් අවන්ත යහන් කියන්න පුතා ලිව වාක්‍ය ටික. අපේ අයියා වෛද්‍යවරයෙක් නොවේවි. Our brother will not be a doctor. ශ්‍රී ලංකාව පොහොසත් රටක් නොවේවි. ශ්‍රී ලංකාව will not be a rich country. right හොඳයි පුතේ. හරිත කියන්න බද? හරිත කියන්න පුතා. අපි නරක මිනිසුන් නොවේවි. We will not be a bad people. ඔහු රියදුරෙකු නොවේවි. He will not be a driver. මම නරක මිනිසෙකු නොවේවි. I shall not be a bad man. පුතේ පළවෙනි වාක්‍යය පාරක් කියන්න චුට්ටක් මට ඒකේ වැරද්දක් තිබ්බා වගේ. අපි නරක මිනිසුන් නොවේවි. We will
not be a bad people? ඔය මොකක්ද එකක් ගත්තේ we will not be we will not be bad people එච්චරයි එකක් ගන්න නැහැ පුතේ right right ඊට පස්සේ කියන්න බාන්න රශිනි you say your sentences ඔහු දක්ෂ කලාකරුවෙකු නොවේවි. He will not be an artist. සමන් සිරකරුවෙකු නොවේවි. Someone will not be a prisoner. ඔවුන් ගුරුවරු නොවේවි. They will not be teachers. ඇය හොඳ මිනිසෙකු නොවේවි. She will not be a good man. right හොඳයි සෙත්නදී දුලංගා ඔහු දක්ෂ වෛද්‍යවරයෙකු නොවේවි. He will not be a clever doctor. අපි දුර්වල සිසුන් නොවේවි. We shall not be weak student. ඇය ගෘහණියක් නොවේවි. She will not be a housewife. right කවිෂා දිල්මිනී කවිෂා කියන්න ලිබෙක මම ගුරුවරියක් නොවේවි. I shall not be a teacher. ඔහු සිරකරුවෙකු නොවේවි. He will not a prisoner. ඔහු නරක මිනිසෙකු නොවේවි. He will not a bad man. ඔහු සිරකරුවෙක් නොවේ he will not a prisoner කියලා කියපු පුතේ ඒක he will not be a prisoner කියලා කියන්න ඕනේ. හරි ඒ කවිෂා කිව්වේ. කවිෂා කියවල තව කවිෂාවක් ඉන්නවා. කවිෂා පුබුදුනි. කියන්න දුව. ඇය කරුණාවන්ත ළමයෙක් නොවේවි. She will not be a kind child. ඔහු ගුවන් නියමුවෙක් නොවේවි. He will not a pilot. අපි ගුරුවරු නොවේවි. We shall not be teachers. yes we shall not be teachers right සකුන්ත කියවන්න ඉසාර I will not be a lazy man. මම කම්මැලි මනුස්සයෙක් නොවේ. ඔව් අපේ ඉසාරව කට්ටුනාද ක්‍රිස්ටිනා සුහාසා ක්‍රිස්ටිනා කියන්න දුව ඇය නරක ළමයෙකු නොවේවි. She will not be a bad child. අපි ලස්සන නොවේවි. We shall not be a beautiful. ඇයි දැම්මේ පුතේ දාන්න එකක් කියන්න දාන්නේ මොකක් හරි දෙයක් එකක් කියන්නයි දාන්නේ එහෙනම් we shall not be beautiful විතරයි වෙන්නේ right තරුසි කියන ඔය ලිව් එකක් පුතේ ඇය පොහොසත් නොවේවි. She will not be a rich. පූසා ලස්සන නොවේවි. Cat will not be a beautiful. සහෝදරිය දක්ෂ නොවේවි. Sister will not. දුවගේ ප්‍රශ්න දෙකක් විතර අහන්න තියෙනවා. ඒත් දුවගේ මේ සිග්නල් ප්‍රශ්නයක් නිසා මම අහන්නේ. ඔයා පුතේ දාලා තියෙනවා වැරදි. අපි දක්ෂ නොවේවි කියලා කියද්දී we shall not be a clever දාලා තියෙනවා. දාන්නේ මොකටද? දාන්නේ එකක් කියන්නනේ. ඕනෑම දෙයක් එකක් කියන්න තමයි පුතේ දාන්නේ. ඒ නිසා උතන එකක් කියන්න නෑ. ඒ නිසා දක්ෂ නොවේවි කියලා කියද්දී දාන්නේ නෑ. දෙතුන් තැනකම දාලා තිබ්බා. නිසා මතක තියාගන්න පුතේ මොනවා හරි දෙයක් එකක් කියන්නයි අපි දාන්නේ. right. මට කියන්න බෑන්න සිත්මිත් කියන්න. සිත්මිත්. එය පහසු දෙයක් නොවේවි. It won't be an easy thing. ඔහු ජනප්‍රිය නිවේදකයෙක් නොවේවි. He won't be a popular announcer. ඔහු ලේඛකයෙක් නොවේවි. He won't be a writer. හරි. එහෙමනම් ඔය විදිහට තමයි පුතේ වාක්‍ය හදන්නේ. මයි පුතාලා දූලා සියලුම දෙනා හදලා ඇති. දැන් අපි අද දවසේ ඉගෙන ගන්න මේ future be verb එක will be shall be කියන එක. ඒකේ future be verb එකේ සාමාන්‍ය වාක්‍ය හදන්න ඉගෙනුවා වේවි කියලා. ඒකේ සාමාන්‍ය වාක්‍ය question හදන්න ඉගෙනුවා වේවිද කියලා. නොවේවි කියලා ඊට පස්සේ තුන්වෙනි එක හදන්න දැන් ඉගෙනුවා. ඊට පස්සේ අවසාන කොටස ඉවර කරාට පස්සේ පුතේ අපි අවසාන වෙනවා මේ පාඩම. right. බලන්න එහෙම නොවේවි වේවි වේවිද නොවේවි නොවේවිද කියලා පුතේ වාක්‍යයක් හදන විදිය. right. ඒකට අපි ගන්නෙ මෙන්න මේ පද රටාව. will සහ not එකට එකතු කරලා පුතේ want කරලා මුලට ගන්නවා. shall සහ not එකට එකතු කරලා shan't කියලා හදලා මුලට ගන්නවා. ඊට පස්සේ subject එක ඊට පස්සේ be කියන කොටස සහ ඉතුරු කොටස. right. want සහ shan't ගන්න. right. බලන්නකො ඔන්න මම ලියලා පෙන්නන්නම් ඒක හොඳ විසඳුමක් නොවේවිද කියලා. මම මේකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ වාක්‍ය ටිකක් අහනවා පුතාලගෙන් එතකොට උත්තර දෙන්න.
ඒක හොඳ විසඳුමක් නොවේවිද? want ඒක නම් පුතේ it be a හොඳ නම් good විසඳුම solution. Want it be a good solution. ඒක හොඳ විසඳුමක් නොවේවිද? අපි ජයග්‍රාහකයෝ නොවේවිද? ඒක හදන්නේ පුතේ අපි ගැන. ඒ හින්දා අපි ස්වෝන් ගන්නතෝ ශාන් ගමු. ඔය විල් මේ අහන්න පුතාලා. IV එක්ක සෙල් ගන්නවා. ඕනෑම එකක් එක්ක විල් ගන්නවා. එහෙමනේ පුතාලා ඉගෙන ගත්තේ නේ. දැන් සර් ඉගෙනුවෙත් එහෙමනේ. IV කියන උක්ත පද එක්ක සෙල් වී ගන්නවා. වෙනත් ඕනෑම උක්ත පදයක් සමග will be ගන්නවා. නමුත් ඔය ඕන IV එකත් will be ගන්න පුළුවන් කියලා මම ඉගෙනුවා. IV එක shall be ගන්න පුළුවන්, will be ගන්නත් පුළුවන්. අනික් උක්ත පද සමග will be විතරයි ගන්නෙ. question හදද්දි පුතේ IV එක අනිවාර්යෙන් shall be ම ගන්න. ඒක තමයි ලස්සන. will be ගන්න එපා. සාමාන්‍ය වාක්‍ය හදද්දි ඔහු හොඳ මිනිහෙක් නෑ. මම හොඳ මිනිහෙක් වේවි කියන්නේ I will be a good man කියලා ගන්න. මම හොඳ මිනිහෙක් වේවිද කියලා ගහද්දි will I be a කියන එක චුට්ටක් odd වගේ ගතියක් තියෙනවා. shall I be a good man කියලා කියන්නේ. shall I be a shall right. අපි ජයග්‍රාහක නොවේවිද? ඒ නිසා shan't we be ජයග්‍රාහකයෝ winners. shan't we be winners. මගේ කෑම රසවත් එකක් නොවේවිද? මගේ කෑම රසවත් එකක් නොවේවිද? අපි කතා කරන්නේ පුතේ මගේ කෑම ගැන. want my food be a tasty one. right. want my food be a tasty one. මගේ කෑම රසවත් එකක් නොවේවිද කියලා අපි පුතේ ඔන්න ඔහොමයි අහන්නේ. මගේ කෑම රසවත් එකක් නොවේවිද කියලා අපි ඔන්න ඔය විදිහට අහනවා. right. එතකොට දැන් මයි පුතාලා මෙන්න මේ ප්‍රශ්න දෙක ඔය විදිහට ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා වාක්‍ය දෙකක් හදන්න නෙගටිව් ක්වෙස්චන් දෙකක්. නොවේවිද කියලා වාක්‍ය දෙකක් හදන්න. හරි. පුතාලා ලියාගරත් ඇති සමහර අය වාක්‍ය හදලා තෝ රසිනී ඉන්නවා. රසිනී කියන්න බාන්න දුව හදපු වාක්‍ය දෙක. ගයනි හොඳ ළමයෙකු නොවේවිද? won't ගයනි be a good child? ඒක ලොකු ගසක් නොවේවිද? won't it be a big tree? හරි දුවේ. නිර්වාණ කියන්න. සුනිල් පොලිස් නිලධාරියෙකු නොවේවිද? won't Sunil be a policeman? මේ ප්‍රශ්නය බරපතල නොවේවිද? won't this be a serious problem? Yeah, won't this be a serious one or serious problem? සෙහාරත් ඉන්නේ ලස්සන ලියලා කියන්න දු. ඒක සාම්ප්‍රදායික නැටුමක් නෙමේ. නොවේවිද. Won't it be a traditional dance? Won't it be a traditional dance, right? ඔවුන් සංචාරකයින් නොවේවිද? Won't they be tourists? හරි පුතේ වාක්‍ය දෙක. won't they be tourists? ඔවුන් සංචාරකයෝ නොවේවිද? right. කියනවා එතකොට අපේ ඉන්නවා කාව්‍යා සත්සරණි. කාව්‍යා කියන්න. ඔහු කලාකරුවෙකු නොවේවිද? Won't he be an artist? ඇය ජයග්‍රාහකයෙකු නොවේවිද? Won't she be a winner? That's correct පුතේ. then tell me වරුණ තත්සර. අපි ලේඛකයෝ නොවේවිද? shall we be a writer? shall we be ඔහු මෝඩ මිනිහෙක් නොවේවිද?
ඔහු මෝඩමිනෙක් වේවිද? Will he be a crazy man? පුතේ වේවිද නෙමෙයි නොවේවිද? Won't he be a foolish man? Right. නෙත්සාන් උසාර කියන්නේ නෙත්සාන් ඇය ක්‍රීඩකයෙකු නොවේද? Won't she be a player? ඔහු ගුරුවරයෙකු නොවේද? Won't he be a teacher? පුතේ නොවේද නෙමෙයි පැටියෝ. නොවේ වීද වියන්න තියෙන්න ඕනේ. එතකොට තමයි ෆියුචර් වෙන්නේ. නොවේද නෙමෙයි නොවේ වීද. නොවේද නෙමෙයි නොවේ වීද. ඔව්. එතකොට ටෙහස්නා ලිව්වද? නෑ. මට කියන්න බාන යසිත් ඒක ගසක් නොවේවිද? Won't it be a tree? ඔහු ගුරුවරයෙක් නොවේවිද? Won't he be a teacher? right. යහන් අවන්ත කියන්නේ යහන් අයියාගේ බෑග් එක ලොකු නොවේද? Won't brother be a big bag? ශ්‍රී ලංකාව ඇමරිකාව අයියාගේ බෑග් එක ලොකු එකක් නොවේවිද? අපි කතා කරන්නේ පුතේ අයියාගේ බෑගය ගැන. එතකොට ඒක වචන ඒක එක want ගන්න want the subject එක කතා කරන දේ අයියාගේ බෑග් එක want brothers bag be big want brothers bag be big අයියාගේ බෑගේ ලොකු නොවේවිද? එහෙමයි අහන්නේ. ඊළඟ වාක්‍යෙත් පුතා මයික් එක ඔන් කරන් තියනවා නම් කියන්න. ශ්‍රී ලංකාව ඇමරිකාව වගේ නොවේවිද? Won't Sri Lanka be like an America? Won't Sri Lanka be ඒක වැරදි පුතේ. ඒක වැරදි ඈ. be like ඒ වාක්‍ය වැරදි. බලන්න මට කියන චතුමි ඔහු දක්ෂ වයලින් වාදකයෙකු නොවේවිද? Won't he be a clever violin player? ඒක ලොකු අභියෝගයක් නොවේවිද? Won't it be a big challenge? Won't it be a big challenge? Right. Can all you say your sentences? ඔහු අවංක ළමයෙක් නොවේවිද? Won't he be an honest children? ඇය හොඳ වෛද්‍යවරයෙකු නොවේවිද? Won't she be a good doctor? Right. එතකොට ඔක පුතේ ඔයා શબ્ද කරන්නේත් HONEST ඉඳලා ඔයා ඔක શબ્ද කරන්නේ honest කියලා. honest නෙමෙයි පුතේ H අකුර silent. ඒක කියවෙන්නේ නැහැ. H අකුරක් නැහැ කියලා හිතලා කියන්න. Won't he be an honest කියලා කියන්න ඕනේ. Right. ඊළඟට කො බලන්න කවිසා දෙව්මිනී කියන්න. දව්මිනී ඔහු දක්ෂ කතිකවරයෙකු නොවේවිද? Won't he be a speaker? ඒ රෝස මලක් නොවේවිද? Won't it be a rose flower? rose flower. ඉසාර සකුන්ත you say? Won't it be a success work? ඒ සාර්ථක වැඩක් නොවේවිද? Shan't I be a lawyer? මම lawyer කෙනෙක් නොවේවිද? right. සිත්මි ඇය යහපත් පුරවැසියෙක් නොවේවිද? Won't she be a good citizen? ඔබ ජයග්‍රාහකයා නොවේවිද? Won't you be the winner? හරි පුතේ. ඉතින් ඔන්න ඔය විදිහටයි අපි අද දවසේ මං අනිත් පුතාලගේ හරියට හදලා ඇති කියලා හිතනවා. අද දවසේ අපේ උගන්නපු පාඩම. මුලින්ම be verb අපි පුතේ අද ඉගෙන ගත්ත පාඩම තමයි be verb එක. be verb එකේ සාමාන්‍ය වාක්‍යයක් හැදුවා වේවි කියලා. ඒකේ question එකක් හැදුවා පුතේ වේවිද කියලා. ඒක නෙගටිව් එක හැදුවා නොවේවි කියලා. ඒක නෙගටිව් question එක හැදුවා නොවේවිද කියලා. මේ තියෙන වාක්‍ය ටික. ඇය ගුරුවරියක් වේවි, ඇය ගුරුවරියක් වේවිද, ඇය ගුරුවරයක් නොවේවි, ඇය ගුරුවරියක් නොවේවිද. right. මට කියන්න බලන්න ළමයි කොහොමද කියන්නේ මම මේ ටික ලියා ගන්න. ඇය ගුරුවරියක් වේවි කියලා කොහොමද ඉංග්‍රීසි වලින් ලියන්නේ? She will be a teacher. 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 A teacher. She will be a teacher. වාක්‍ය question එකට She will be a teacher. She will be a teacher. She will be a teacher. ඔව්. ඇය ගුරුවරියක්
ගුරුවරියක් වේවි she will be a teacher. After that I want to turn this sentence into a question. If we want to turn this sentence into a question, we want to take this will before subject. Then ඇය ගුරුවරියක් වේවිද කියලා අහන්න පුතේ will මුලට ගන්නවා will she be a teacher, right? After that we want to write ඇය ගුරුවරියක් නොවේවි negative form එක අපි ඉගෙන ගත්ත. ඒක ලියන්නේ පුතේ ඇය ගුරුවරියක් නොවේවි ඒක ලියන්නේ she will not be නේද? නැත්තම් she won't be කියලා කියන්නත් පුළුවන්. she will not be a teacher. ඇය ගුරුවරියක් නොවේවි. ඇය ගුරුවරියක් නොවේවිද කියලාත් අහන්න අපි මේ අන්තිමට ඉගෙන ගත්තා. ඒක අහන්නේ පුතේ කියන්න බලන්න ඇය ගුරුවරියක් නොවේවිද කියලා කොහොමද අහන්නේ කියලා? Won't she be a ඔන්න අපි අද දවසේ ඒ future be verb එක කියන වාක්‍ය රටාව අවසන් කරා. හරිද? දවස් 3යි අපි ගත්තේ. දවස් 3ෙන් present be verb කරා first day එකේ, second day එකේ past be verb කරා. ඊළඟ දවසේ future be verb එක අපි අද දවසේ කරා. ඔය විදිහට හැබැයි be verb එක කියලා මේ හැම එකේම කොටස් 4කට බෙදලා ඉගෙන ගත්තා. affirmative sentences, affirmative questions, negative sentences and negative question. ඒ කියන්නේ සාමාන්‍ය වාක්‍ය ප්‍රශ්නාර්ථ, නැතාර්ථ ප්‍රශ්නාර්ථ. ඒතර වාක්‍ය රටා වර්ග 12ක් තමයි මේ දවස් 3ෙන් මම පුතාලා එක්ක කරලා ඉවර කරේ. හරිද? අපිට ඊළඟ බදාදා අපි නැවත හමු වෙනවා. ඊළඟ බදාදා මම මයි පුතාලාට උගන්වන්නේ නියමිත පාඩම මම මොකද්ද කියලා බලන්නම්. ඒ ග්‍රැමර් ලෙසන් එකට අනුව ඊළඟ නියමිත පාඩම පුතේ 4 වෙනි ලෙසන් එක විදියට කරනවා. මේ ටියුට්ස් ටික සියල්ලම එකතු කරන්න 1 2 3 4 5 කියලා ලස්සන ග්‍රැමර් නෝට්ස් ටිකක් මයි පුතාලාට පිළිවෙලකට හැදේවි. හරිද? එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු.